පංච ජීවන අදමත් තිබ්බා. දැන් හරි පංච විහාර කරන කියන ඒ කාරණාව ධර්මයන් අනුව දැන් අපි ඔක කය අනුව කියන එක තේරුම් ගැනීමත් එක්ක ඔකට කය අනුව තේරුම් ගත්තා නම් ධර්මයන් අනුව තේරෙනවා. කය අනුව බලනකොට දැන් අපිට කයනේ මේ හම්බලා තියෙන්නේ. කයෙන් හම්බලා තියෙනවා එසිස් කුණප ටික. දැන් මම ඉතින් මේ භෝගකට පන්සලට සරණක් කරා ඒකෙම කිව්වා ඉමස්සහරි ඉඳන් මොකද ආරණ්‍යයේ සමුදේ හොයන හැමතැනම තියෙන ওই න්‍යාය. ආරණ්‍යය. එතකොට හේතුවත් ඵලයක් කියන කාරණාව අපට හම්බෙන්න ඕනේ. කියන්නේ බුදුන් වහන්සේ කිව්ව යථාර්ථයෙන් කරගන්න. හේතුවත් ඵලයක් කියන කාරණාව අපට හම්බෙන්නට ඕනේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන එක. දැන් අපි හිතුවොත් එහෙම දැන් ඔන්න ඔයාලට මාව පේනවා. ඔයාලට මාව පේනවනේ. දැන් ඒක මම අනුන්දසියාවද. දැන් ඔයාලා බලනවා මම කවුද කියලා. ඇහැට පේන රූපෙත් එක්ක ඔන්න කයට කොටස් කරනවා. එතකොට ඔන්න හම්බ වෙනවා පටවි කෙස්ලොම් නේද සම්මස් ටිකක් හම්බ වෙනවා. එතකොට ඔයාලා සාමාන්‍ය හිතෙන්නේ කය අණු බලනවා කියන්නේ හරි දැන් මෙතන අණුමදස්සේ නෙමෙයි ඉන්නේ කෙස්ලොම් නේද සම්මස් ටිකක් තියෙන්නේ කියලා තමයි හිතෙන්නේ. සාමාන්‍ය හතිපට්ඨානීය කයන් පස්සන කියලා දන්නේ ඕක. හැබැයි එතන කාරණාවතරදී ආරණ්‍යයයි පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් අණුමදස්සේ හම්බ වෙනකොට අණුමදස්සේ නේ කෙස්ලොම් නේද සම්මස් අණුමදස්සේ හම්බෙන්නේ නැහැ. කෙස්ලොම් නිදත් ටික හම්බ වෙනකොට අනුන්දස්සේ නෑ. හිතන්න විතරයි පුළුවන්. කෙස්ලොම් නිදත් තිබ්බ නිසා අනුන්දස්සේ හිටියා. මේත එකල්ලි මේ වෙන්නේ ආයේ නෑ. පටිසම්පාදේ නෑ. එහෙනම් අර හිතන එකනේ. අනුන්දස්සේ හිටියේ කෙස්ලොම් නිදත් සම්මස්නාන නිසා. තවත් දෙනවා පටවියාපුජ වායු වලට. එතකොට හිතනවා කෙස්ලොම් නිදත් සම්මස් කියන්නේ පටවියාපුජ වායු. එතකොට ඒකත් මේ ඇතිකල්ලි මේ වෙයි නෙමෙයි. එතනක් තියෙන්නේ හිතිල්ල. සංකල්පයක්. ඔන්න ඔය විදිහට තමයි නිවරණ වලට අපිට ධර්මය අපට ඔන්න පංච නිවරණ අපිට කාමච්ඡන්ද එනවා කියන්නේ. කාමච්ඡන්දේ එනකොට අපට හම්බුනොත් එහෙම කාමච්ඡන්දයට අපිට කාන්තාවක් දකින්නකොට රාගයට ගත්තා කියලා. දැන් ඔන්න අපට හම්බ වෙනවා කාන්තාව කියන ඒ රාගය කියන සංකල්ප වෙනම ඊළඟට කාන්තාවක් දැකලා මම මෙනෙහි කරා. මේ මෙනෙහි කරපු නිසා මට හටගත්තා. හැබැයි එහෙම අපි දකිනකොට අර නිකි අර කාමයේ කෙනෙක් ගිහිල්ලා. අපි අරක මෙනෙහි කරනකොට අර එතකොට මේ ඇතිකල්ලි මේ විකිනේට හම්බෙන්නේ. අන්න ඒ බලන ක්‍රමයේ කය බැලීම, වේදනා බැලීම, සිත බැලීම, ධර්මයන් බැලීම ඇති දේ කොටස් කරලා බැලීම. තියෙන දේ. ඇති දේ කොටස් කරලා බැලීම. ඒ බුදුරණවහන්සේ කියන්නේ ඇති දේ කොටස් කරලා බලන එක නෙවෙයි. හැබැයි ඇති දේ කොටස් කරලා බැලීමක් තියෙනවා අනුපස්සනාවේ මූලාරම්භයේ තේරුම් ගන්න. ඒක කායනුපස්සනාවට යන්න. එතන තියෙන ඇති දේ කොටස් කරලා අපිට උපේක්ෂාවකට තේරුම් ගන්න. කෙස්ලොම් නිදස් වශයෙන් පටවියාපුජ වශයෙන් තියෙන්නේ මූලාරම්භයක් වශයෙන් දැන් අපිට යමක් ඇති වෙලා තියෙනවානේ. ඒ ඇති දේ තුල ලෝකීය යථාර්ථයක් බලන්න. ලෝකේ තියෙන ලෝකීය යම් ඇත්ත. හැබැයි බුදුරණවහන්සේ ලෝකෙන් ඈතර වෙන්න කිව්වේ ඔය කය බල විතරක් නෙමෙයි. ඔය වේදනා හිත ධර්මයන් බල විතරක් නෙමෙයි. ඔක අනුව බලන්නට ඕන. අනුව බලනවා කියන කාරණාව ගොඩක් ඒක ඇත්තටම ප්‍රායෝගික ස්වභාවය. ඒ කියන්නේ ඒකට තියෙනවා දැන් අනුව බලනවා කියන කාරණාව ඔක ලස්සනට විස්තර වෙනවා රහෝගත සූත්‍රය. සංයුත්තනිකයි පහේ තියෙන රහෝගත සූත්‍රය. ඒකේ විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙම. දැන් හතිපට්ඨාන විග්‍රහ කරනකොට තියෙනවා සමුදය ධම්මනුපස්සීව වය ධම්මනුපස්සීව ඔය විග්‍රහය තියෙනවනේ. ඒක විග්‍රහ කරනකොට තියෙන්නේ කායේ කායනුපස්සී කියලා. කොහොමද විග්‍රහ කරන්නේ? කායේ කායනුපස්සී විග්‍රහයත් එක්ක තියෙනවා සමුදය ධම්මනුපස්සී වය ධම්මනුපස්සී කියලා. හැබැයි රහෝගත සූත්‍රයේ තියෙන ওই විදිහට නෙමෙයි. එතන තියෙන්නේ කයෙහි සමුදය. කයෙහි වය. කයෙහි සමුදය වය. අජ්ජත් කයෙහි සමුදය, අජ්ජත් කයෙහි වය, අජ්ජත් කයෙහි සමුදය වය. ඊළඟ බහිද්ධ කයෙහි සමුදය, බහිද්ධ කයෙහි වය, බහිද්ධ කයෙහි සමුදය වය. ඔය විදිහ නව ආකාරයක් විග්‍රහ කළා කියන මෙහෙම නොවැඩුනොත් මාර්ගයේ වරද්දවාගෙන කියනවා. එහෙම නොවැඩු. එතකොට හැබැයි එතන කියන්නේ නැහැ කයෙහි කය අනුව කතාවක් කියන්නේ නැහැ. එතකොට එතනින් අපිට යම් උපකල්පනයකට යොමු වෙන්න පුළුවන් කයේ කය අනුව කියන කාරණාව විග්‍රහ කරන තැන තමයි මේ සමුදය ධම්මනුපස්සී වය ධම්මනුපස්සී විග්‍රහයක් දෙනවා. හැබැයි ඒක පස්සෙන් දෙන්නේ. හැබැයි එතන කයේ කය අනුව. මෙතන කයේ කය අනුව කියන්නේ නැතුව කයේ සමුදය. හැබැයි කයේ සමුදය කියලා විග්‍රහ කරේ දැන් අපි සමුදය බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සමුදය හොයන ඕන තැනක බලන්න
හැමතැනම තියෙන ආරණ්‍යය. ආරණ්‍යය. ඒ කියන්නේ මස්මින් සති ඉඳන් හොති කියන්නේ හේතුව ඵලයයි කියලා සමුදය හොයන හැමතැනම තියෙන ආරණ්‍යය. එහෙනම් ඔය කයෙහි කය අනුව බලනවා කියන න්‍යායය තියෙන්නේ මේ ආරණ්‍යයත් එක්ක වැඩ පිළිවෙලක් මිසක් භෞතිකව ඇති කාරණා දකින්න නෙමෙයි. ධර්මයන්ගේ ධර්මයන් දකින්නවා කියන කාරණාවෙ තියෙන්නේ අපේ මානසිකව අපට ඇතිවෙච්ච දේ තුල දකින්න කාරණා නෙමෙයි. ඒකේ සමුදය. හැබැයි සමුදය කියලා කියන්නේ ආර්ය න්‍යායත් එක්ක. ආර්ය න්‍යායත් එක්ක සමුදය බලනකොට හේතුව වෙනමයි, ඵලය වෙනමයි. හේතුවෙන් පස්සේ ඵලය කියන ඒ න්‍යාය නෙමෙයි. ආර්ය න්‍යාය තුල හේතුව වෙනමයි, කොහොම හේතුඵල දෙකක් තියෙන්නේ. නමුත් හේතුවෙන් පස්සේ ඵලෙ නෙමෙයි. දැන් අපි දකින හැම එකම තියෙන හේතුවෙන් පස්සේ ඵලෙන්නේ. එතන විග්‍රහ කරන්නේ මෙය ඇති කල්ලි මේ වෙයි. ඒ කියන්නේ හේතුවත් මෙය, ඵලයක් මෙය. අපි විග්‍රහ කරගන්න අපි ප්‍රායෝගික කරන අපට බෙදලා හම්බෙන හැම දෙයක්ම හම්බ වෙන්නේ එකකට ලං වුණාම අනිත් එක එය වෙනවා. හැම වෙලෙම අපි ඔක්කොම එකට ලං වෙච්ච ගමන් අනික එයනේ. එහෙනම් ඒ අපට හම්බෙච්ච සෑම ප්‍රායෝගික ක්‍රියාවක්ම තියෙන ආරණ්‍යය නෙමෙයි. ඒක නිසා ඒ දෙක වෙන වෙනම බලන්න බෑ එකටම එකටම කියන කාරණාවේ හේතුඵලයේ දෙකක්. හැබැයි දෙකක් වුණාට දෙකම පවතින්නේ මෙය. ඒකයි ප්‍රඥා ගෝචරයක් වෙන්නේ. ඒක අපේ මානසික සිතුවිල්ලක් විතරක් නෙමෙයි. ප්‍රඥා ගෝචර දෙයක්. ඒක කෙනෙකුට මේ අපේ දැන් ඉන්න මානසික සිතුවිල්ලකින් විතරක් ඒක තේරුම් ගන්න බෑ. ඒක ප්‍රඥා ගෝචරය. අන්නේ හතර ආකාරයට බලනකොට අපිට හොඳට බලන්නට ඕනේ අපිට දෙකම අපි දැන් ඇත්තටම ওই කාරණාවට ගොඩාක් කතා කරේ නැහැ. මොකද හේතුව අපිට ඕක එච්චර එකම වචන ටිකක් නෙවෙයි තියෙන්නේ. ඕක ඔච්චර හිතුවේ නැහැ. මේ ඇතිකල්ලි මේ වේ කියන කාරණා අපි හැම වෙලෙම හේතු නිසා ඵලය. හේතු නිසා හරියද? හේතු නිසා ඵලය තමයි. හැබැයි හේතු නිසා ඵලයේ විග්‍රහය ගැඹුරු කාරණාවක් ඇතනවා. මේ ඇතිකල්ලි මේ වේ කියන්නේ. අපි හැම වෙලෙම හේතු නිසා ඵලය කියලා දකින්නේ ලෝකයක් එක්ක හේතුන් පස්සේ ඵලය. මම උදාහරණයක් කියන්නම්. මෙතන කෝප්පේ නිෂ්පාදනය වෙන්නට ඕනේ. කෝප්පේ නිෂ්පාදනය වෙන්නේ නිෂ්පාදනාගාරයකින් නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනාගාර නිෂ්පාදන කරන අමුද්‍රව්‍ය ටික දානවා මැටි ටික එළියට කෝප්පේ වෙනවා. අපි කෝප්පේ පැත්තට ගියාට පස්සේ ඒ හේතු නිසා මේ කෝප්පේ. අපි මේ මැටි ටික පැත්තට ගියාට පස්සේ මේ හේතු නිසා අර ඵලය. ඕකනේ හම්බෙන්නේ. නමුත් ආරණ්‍යයක නෙමෙයි. ලෝකෙටයි දෙයක් නෙවෙයි පටිච්චසමුප්පන්න දෙයක් නෙමෙයි. ඕකම තමයි අපි රාගය තුනත් බලන්නේ. ඊළඟට අපි භාවනාව හැටියට බලන්නේ. අපි අද ප්‍රායෝගිකව බලන්න න්‍යාය තියෙන්නේ ඔන්න ඕකම. හැම වෙලෙම එකකට ලං වෙනවා. ඒක මේක වෙනවා. අනිත් එක ඒක වෙනවා. හේතුව ඒක වෙනවා. ඵලය මේක වුණාම. හේතුවට ගියාම හේතුව මේක වෙනවා. ඵලය ඒක වෙනවා. බුදුරණවහන්සේ දේශනා කරන්නේ ගැලපෙන්නේ නැහැ. ධර්මයට අහු වෙන්නේ නැහැ. බුදුරණන් දේශනා කරන්නේ ඒක මේක නෙමෙයි. මේක මේක. මේ ඇති කල්ලි මේ වේ. ඒ කියන්නේ කලත් ඉක්මන්නේ. ඉතින් සාමාන්‍ය ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ලොකු ඒ කියන්නේ ඒකයි මේ මොකද්ද ලහට ගෙම්බවල් වගේ මේ පුදුම විදියට මාර්ගඵලලාභී කිව්වෙන්නේ නැහැනේ. ඒකයි මේක අමාරු කියන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ මේ පඳුරක් ගහුවම මාර්ගඵලලාභීන් ඉන්නවා වගේ නැද්ද සමාජයේ තියෙන්නේ. මේක එච්චරටම තීක්ෂණ නුවණක් ඕනේ. අර අස්ලෝමැක්ස් 100ට බලලා විදින උපමාවලින්. මේ ඇති කල්ලි මේ වෙයි. එතකොට මේ ඇති කල්ලි මේ වෙයි කියනකොට අපි කිසිම වෙලාවක අපි හැම වෙලෙම හොයනකොට අපට හැම වෙලෙම හම්බෙන්නේ මේ ඇති කල්ලි ඒ වෙයි. නැත්නම් ඒ ඇති කල්ලි මේ වෙයි කියන්නේ නෑ. හැබැයි ඒක උදුරනහසේ පෙන්න බාරේ න්යාය නෙමෙයි. රෝමාසික දසක නාරෝපම සූත්‍රයේ නගරේ නගරේ දොඩු හැදෙන්නේ කිංසුකෝ මොන නගර කිංසුකෝ සූත්‍රයේ දොඩු හැදෙනවා කියන එක විඥානේ අර ආශ්‍රය කරගෙන ඉන්න සත්‍යමා දාසත් එක්ක ඒකෙන් මම පුදුම දෙයක් මේක වැදෙනවා මේ කය ගැන බලනවා කියන එක ඒක විතර ධාතු ඒ සබාව නැහැ විඥානත් එක්ක ගැටලා නිකන් බලන්නේ ඒක නේද? ඔව් ඇත්තටම අද අපි හැමෝම කතා කරන තැන් වල තියෙන්නේ ධාතු කියන එක තියෙනවා කියලා මම. ධාතු තියෙනවා. ඒ කියන්නේ ධාතු කියන එක ඒකේ නාම රූප කිසි වෙලාවක දෙක වෙන් වශයෙන් නෙමෙයි තියෙන්නේ. නාම රූප වෙන් වුණා නම් නාමීය රූපේ කතා කරන්න බෑ රහතන් අන්න අරහත්ත්වයේ ඉක්මුණා. නාමයෙන් කතා කරන්නත් බෑ රූපේ කතා කරන්නත් බෑ වෙන් වුණා. එහෙනම් නාම රූප කතාව ඉක්මවනවා. නාම රූප දෙකම එකට තියෙන්නේ. එතකොට කිසි වෙලාවක දැන් පාටිගය අපි හිතමු තද පටවි තද ගතිය මොකද සංඥාවක්. ගොරෝසු ගතිය සංඥාවක්. පටවිය රූපයට සංඥාවක් ආවා. කිසි වෙලාවක කතා කරන්න බෑ නාම රූපයෙන් කරලා. විඥානේ පාතින්නක් නෑ ඒක. විඥානේ නෙක හම්බුනේ. හම්බුනේ විඥානෙට.
හැබැයි අපේ ලෝකෙදී හම්බෙන්නේ නාම රූප කතන්දර. සාමාන්‍යයෙන් කිම්බෝදේ බුදුන්ගේ වලකට තියෙන පුදුම ඇදීමක් ඇතිවෙනවා ඒකෙන්. ඊටසර මේ ඊළඟ ඉඳන්නාගේ කයි ගන්න බලනවා කියන්නේ මට හොඳට ඒ දෙකත් එකතු කරලා ඊපස්සේ මේ මම කරන ඔවාස කියන දේ නෑ. එනවා ධම්මේ ධම්මන පස්සේ කියන්නේ තේරෙන්නේ නැත්නම් කොහොමද කරන්නේ කියලා. ඇත්තටම අද අපිට මේ ධර්මයේ පිළිබඳව ගොඩාක් මේ මම ගොඩාක් ඔය කල්පනා කරන සාකච්ඡාව දේශනා ශ්‍රවණය කියන කාරණාවේදී මේ ධර්ම අධ්‍යයනයේ පුදුම විදිහට නිරවුල් වෙනවා ගැතියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඉගෙනගෙන භාවනා කරාම මේක හරියනවා කියලා. එහෙම හරියනවා නම් ඉතින් අතීත ඉඳලා ආව ඔක්කොම කට්ටිය රහත් වෙනවනේ. මේකට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව කියන දේ තමයි මූලික ප්‍රධානම කාරණා. ওই දෙක නැත්තම් වෙන්නේ නැහැ. මොකද අපි දැන් කරන්නේ දන්න ටිකනේ. අපි කරන්නේ දන්න ටික. සාකච්ඡාවේදී මේ දන්න කාරණාව ඉපදා කියලා දෙයක් කියන්නේ. සතියෙන් අවසානනහක වන්නේ සාකච්ඡා කළේ නේද? මේ ඇති කල්ලි මේ වේ කියන කතාව. ඒ කියන්නේ මේ ඇති කල්ලි ඒ වේ කියන තැන තමයි පටන් ගන්න. හැබැයි ඉන්නකොට මේ ඇති කල්ලි මේ වේ කියන තැන ඒක ලස්සනට ගැලපුණා. දැන් ලෝකයයි සමුදයයි Taman තුල තියෙන ඒ Taman තුල නම් දෙන්නේ ලෝකෙ දෙන්නන්න බෑ. මේ අවිද්‍යාව තියෙනකොට ලෝකෙත් මෙහෙමයි. කියන තැනට මේ ඇති කල්ලි මේ වේ කියන මේ ඇති කල්ලි ඉති වේ කියලා වෙන්නේ. ඔව් මේක දෙකයි. ඔව්. ලෝක හරි ලස්සනට ගැලපිලා ආවා. ඒක හරි වටනවා. බහිද්දානේ එහා ඒතර ආරණ්‍යයට ඔකෙන්නේ නැහනේ. මෙහි ඇති කල්ලි ඒ කියන කාරණාව. ඒකට ආරණ්‍යයට ගැලපෙන්නේ නැහැ. සංසදේ පන්සල මේ නාම රූප ක්‍රියාවලිය කියලා බලන්නේ කියන එකම වැරදි නිසා. මෙහෙමයි. ඇත්තටම අපිට එහෙම නාම රූප ක්‍රියාකාරීත්වයක් වෙන් කරලා බලන්න බෑ. වෙන් කරලා බලන එකම වැරදි. බලන්න බෑ. ලෝකෙට බලන්න බෑ. ලෝකෝත්තර දර්ශනේ. නාම රූප වෙන් වුණා නම් එයා රහත්. එයාට නාමයක් රූපයක් හම්බෙන්නේ නැහැ. ඒ නාමය හම්බෙන්නේ රූපෙටනේ. රූපේ හම්බෙන්නේ නාමෙටනේ. ඉතින් රූපේ හම්බෙන්නේ නාමෙට නම් නාමය හම්බෙන්නේ රූපෙට නම් මොකද වෙන් වුණාට පස්සේ කොහෙද නාමය හම්බෙන්නේ? කොහෙද රූපේ හම්බෙන්නේ? හම්බෙන්නේ අතීත රූප අනාගත රූප දුර රූප කියන නෑ එතන අපි පනවගත්ත දෙයක් නේ. එතන අපි පනවගත්ත දෙයක් ලෝකයේ දෙයක් අපට විදර්ශනා අපි හැමෝම ඉන්නේ අතීත අනාගත වර්තමාන දුර ළඟ සියුම් ඔය පදනමේ අපි ඉන්නේ. අපි ඉන්න තැන අපිට දැන් ඒ කියන්නේ ලෝකයේ ඉන්න සත්වයාට ලෝකයේ ඉන්න පුජ්‍යලයට ඉන්න තැන තමයි ඒ කාරණා 11. එතනින් පටන් ගන්න තියෙන තැන. ඔව්. ඊට පස්සේ යන සමුදේ හොයාගෙන අන්න එතන තමයි ධම්මානුපස්සනාය ධම්මේසු ධම්මානුපස්සී කායේසු කායානුපස්සී. ඒ අන්න ඊට පස්සේ තියෙන්නේ. මුලින්ම අපි මේ ඉන්න තැන. ඒ ඉන්න තැන අපි ලෝකේ වුණත් ලෝකයේ යථාර්ථිකුත් තියෙනවා මේක ඉස්ලෝම් නේද සම්මස්නහර වලින් මේක තියෙන්නේ කියලා. එතකොට එහෙම දකිනකොට අපේ අර විකෘතිව තිබිච්ච යම් දෙයක් දුර වෙලා යනවනේ රාගය අවශ්‍යන දෙයක්. අන්න ඒක පදනමක් වෙනවා අපට ඉතින් එහාට ගමන් කරා. නමුත් ඔය පදනම ආලරකාරා මුද්ද කරා බුද්ධ ඊට පස්සේ ඔය හැමෝම ඔක කරා. අද භාවනාව කියලා 100% කිව්වත් නිවැරදි. ඕකමයි කරන්නේ. වෙන එකක් නෙවෙයි. 100%. නෑ ඒක හම්බෙන්නේ. තියෙන රූප එක මොනවා හරි ටිකක් බලන්න. ඒක තියෙනවා නැති වෙනවා හරි. තියෙන රූප එක ආයි බලන්න. තියෙන දේ බලන්න. අර කොන්සෙප්ට් එක අපි නාම මේ අංශස්කන්ධ ක්‍රියාවලිය අර මනසෙන් එහෙම දකින්න එක එතනත් ඒකේ ඔබansiකේ ඕක ගොරෝසු මට්ටමේ හොඳයි. නමුත් උතන මම කියන සංඥාව ඉඳලා බලනවා කියන ඔබansiක මම එහෙම ඒ කියන්නේ මම ඉන්නේ සංඥාවේ මම කියන තැන ඉඳලා නිසානස දැන් අපි හිතේ ඇති වෙන ක්‍රියාවලිය දකින්න. නමුත් එහෙම බලන තාක්කල් මේක කරගන්න ඔබansiකෝනේ ඒක බෑ. ඒක එහාට යන්න ඕනේ කියලා. ඒක නේද ඔබansiක කියන්නේ. ඔය දැන් හැමෝම අද විදර්ශනාව කියලා කරන්නේම මම තමයි මේ පංචපාස්කන්ධයක් බලන්නේ. එතකොටම වැරදිලා. ඔව් ඒ කියන්නේ අර ආරණ්‍යයෙන් හම්බෙලා නැහැනේ. හොඳට බලන්න අපි කල්පනා කරනකොට අපි බලන හැම න්‍යායකම අපි සමුදයක් හොයන හැම තැනම තියෙන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියලා. අපි හැම වෙලෙම මේ ඇති කල්ලි ඒ වෙයි කියලා උපකල්ලන් අපි කො රාග මම යදී රාගය ආවා. රාගේ හේතු හොයාගෙන ගියා. ඔන්න මට හම්බුණා කාන්තාවක් දැකලා ආයෝනිසෝ මනසිකාරය කරන නිසා ආවා කියලා. හැබැයි දැන් මං එතන කලින් මට ඇති වෙච්ච රාගය. ඒ රාගය ඇති වුණේ මෙන්න මේ හේතු ටික නිසා.
අරේ නෑ. ඒ රාගයට උනේ මේ හේතු ටික නිසා. පංචමස්කන්ධ හොයාගෙනකොට ඔන්න අපට රූපේ හරි වේදනාව අපිට වේදනාවේ අපට හම්බුණා කියලා සමුදයක් කියලා ඔන්න ස්පර්ශය කියලා අපිට මොකක්ද තේරෙන්නේ. හැබැයි ස්පර්ශය කියන හොයාගෙනකොට ස්පර්ශ ළඟිනකොට වේදනාව කියලා අපි තේරුම් ගත්ත ස්වභාවය නෙමෙයි දැන් ස්පර්ශය කියලා තේරුම් ගත්ත එක තියෙන්නේ. එතකොට අපිට හිතන්නේ මේ ස්පර්ශ නිසා අර වේදනාව ඇති වෙනවා. හැබැයි ඔය දෙකම එකට මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය ප්‍රඥාවචරය. එතකොට ඒක අපි නිතරම අර විදිහට බලනකොට අපිට ඒක ඉන්න බැරි නේද? නිකන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන්නේ යම් වැටහීමක් තියෙන වැඩපිළිවෙලකනේ. ඒක අපි කොච්චර කරත් ඒ තියෙන වැඩපිළිවෙල ඒ තියෙන වැටහීමත් එකයි ඒ වැඩපිළිවෙල තියෙන්නේ. එහෙනම් වැඩපිළිවෙල නිවැරදි කරගන්න වැටහීම තව ඉස්සරහට ගන්න ඕන. ඒක අපට යම් රුකුලක් තියෙනවා. හැබැයි එතනින් එහා ටිකට අපි තව යමු නැතිනම් ඒකයි ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. එතනින් වැටෙන්නේ. දැන් අපි දන්න යම් කිසි කරුණක් තියෙනවා කියන්නේ ඒක වැරදි. ඒ කියන්නේ ඊට වඩා එහාක් තියෙනවා කියලා අපට හම්බුණා නම් එතකොට අපි කරන්නේ කලින් කරපු වැඩ පිළිවෙල නෙමෙයි. දැන් වැටහිච්ච වැඩ පිළිවෙලක් එක්ක. අන්න ඒක ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණය කියන එක මූලිකයි. ඒකනේ බුදුරණන් හැමතැනම කියන්නේ සම්මාදිට්ඨි හේතු යෝනිසමනසිකාරය. සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය. මොකද ඔය පදනම තියෙන්නට ඕන. අද හැමෝම හිතන්නේ මේ අපි දන්න ටික කරගෙන ගියානේ කරන්නේ නැහැ. ඔහොම කියනකොට අපිට චෝදනා කරන්න පුළුවන් මේ කරන්න එපා කියනවාද කියලා. කරන්න එපා කියනව නෙමෙයි. ඒක වැරදිව අපට අහගෙන මට මිලගදී කට්ටියක් චෝදනා කරලා තියෙනවා. කට්ටියක් කියනවා අසුපියන දෙන්නේ තුන්දෙනෙක් මේ සීල රකින්න ඕනේ නැහැ කියනවා. මං කියන්නේ සීලේ ඕනේ. හැබැයි සීලේ තිබිච්ච පමණින් මේක කරන්න බෑ කියන්නේ. ඔව් සීලේ ඒක ගන්නවා මේ සීල රකින්න එපා කියනවා. වැරද්ද ඒ වගේ ඔය භාවනා කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඕක කරා පමණින් වෙන්නේ නැහැ. අරක කියපු ගමන් මේක එපා කියනවා කියලා එහෙම හිතන්නේ. සම්මත ඉස්සෙල්ලා දාගාමකට මාත්‍රයි පස්සේ මතක් නැහැ. ඒකට ඒ විදර්ශනාවට දැන් බලන්නේ නැහැ. එතකොට මේ මානසික පටන් ගන්න එක ඒක ප්‍රාසන කරන්නේ නැහැ වගේ කායිකාන පස්සේ ඉඳලා නෑ වගේ. මේ මානසික යනවා කියන්නේ. ඒතර එතන ඒ රූපේ වගේ දැනෙන එක ඒතර ඒ රූපේ නෙමෙයි අතර මෙහෙම අපට ඇත්තටම ඔය හැම එකම අපි වින් කරගෙන අපට තේරෙන දෙයක් එක්කනේ. දැන් ඇත්තටම කය කියන කාරණා මොකටද ඒ අපි මේ කය හැම්මෙන් අපි හිතපු සිතුවිල්ලක් එක්කනේ. නැත්තම් කයක් හැම්මෙන්නේ නැහැ. අපි කෙනෙකුට ගන්න පුළුවන් ඕක ඕන ධම්මපස්සනාව කියලා. කෙනෙකුට ගන්න පුළුවන් ඕන නම් වේදනාපස්සනාව කියලා. හැබැයි අපිට ගොරෝසු ප්‍රකට වෙන කාරණාවක් එක්ක යන්නේ තියෙන්නේ. ඒක ඒ මානසික මතක කරලා ඉවරේ විදර්ශනා කරන කිව්වනේ ඒකේ මානසික ඒක මේ ඒක ධම්මේ ධම්මකට කියන්නේ ඔව් ඒ කියන්නේ හරි ඒකවල පංචස්කන්ධ නැහැ ඉතින් පංචපාස්කන්ධ පංච නීවරණ නැත්තම් පංචපාස්කන්ධ තියෙනවා ආයතන තියෙනවා බොජ්ජංග තියෙනවා ඊළඟට ආර්ය සත්‍ය තියෙනවා ඒ කියන්නේ ආයතන විග්‍රහය බලන්න ආයතන ඒකත් ධම්මං පස්සන මේ මොකද අපිට මේ ගෝචරණ කාරණාවත් එක්කනේ මොන පොඩ්ඩක් හිතන්න මේ කාරණාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා බාහිදාරකීගේ රහත් වුණා සතිපට්ඨාන ඉගෙන ගත්තා ඊට පස්සේ පටිසම්පාද ඉගෙන ගත්තා මොකක්වත් නැහැ ඊළඟට සතිපට්ඨානිය ඔය කියපු ක්‍රමේ පුරුදු වුණේ නැතිනම් රහත් වෙන්නේ නැහැ සතිපට්ඨානිය ඔය සතිපට්ඨානෙම තමයි වැඩි වෙන්නේ හැබැයි සතිපට්ඨානේ දන්නේවත් නැහැ අපි දන්න කායනුපස්සනාව දන්නේ නැහැ, වේදනානුපස්සනාව දන්නේ නැහැ, චිත්තානුපස්සනාව දන්නේ නැහැ, ධම්මානුපස්සනාව දන්නේ නැහැ. හැබැයි ඕකම වැඩුවා. එතකොට මේ ප්‍රායෝගිකත්වයේ තුල ඒකේ ඒ නිර්වචනය තියෙනවා. අද අපිට තියෙන අපි තුල වෙන නිර්වචනයක් තියෙනවා. අපි ඒක වෙනව ගලපන්න උත්සාහ කරනවා. හැබැයි හරි ප්‍රායෝගිකත්වයට යනකොට ඔය සියලුම නිර්වචන ටික එතන අන්තර්ගත. ඒක අන්තර්ගත වෙනවා. මම ඔකට පොඩි කාරණාවක් කියනවා. අපි ලෝකයේ දෙයක් කරගෙන මේ දෙයින් නිදහස් වෙන්න ධර්මයක් දෙයක් කරගෙන ඒ කරා යන්න හදනවා. අද ඔක්කොම කරන්නේ ලෝකයේ දෙයක් කරගෙන, ඒ කියන්නේ ලෝකයක් ඇති බව අරගෙන මේ ලෝකේ තියෙනවා මේක ඇති දෙයක්, තියෙන දෙයක්, මේක කරදරයක්, මේක පීඩා, මේකෙන් නිදහස් වෙන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා බුදුරණවහන්සේගේ ධර්මය. අන්නේ ධර්මයට ගියා නම් මේකෙන් නිදහස් වෙනවා. හැබැයි මේ දේ කරගත්තා වගේමයි ඒකත් දෙයක් කරගෙන තියෙන්නේ. හැබැයි මේ අපි දෙයක් කරගත්ත දේ කොහොමද මේක දෙයක් බවට පත් උනේ කියලා දැකීම තමයි බුදුරණවහන්සේ කියපු ධර්මය. වෙන දෙයක් නෙමෙයි. ආය අමුතුවෙන් ධර්මයට යන්න ඕනේ නැහැ.
ධර්මයේ දෙයක් නෙමෙයි. අපි මේ කරගත්ත දෙයක් කරගත්ත. ඒ කියන්නේ මේ ලෝකයේ හැමදේම අපට ගෝචර වෙන සියලු දේවල් අපට අපි හැම වෙලෙම නිත්‍ය සපාත්ම කියන පදනමේ ඉන්නේ. ඒකෝට මේක අපට මේ විදිහට මෙහෙම උනේ කොහොමද කියලා හම්බුණා නම් ඒ හම්බ වීමම බොජ්ජංග බෝධිපාක්ෂි ධර්ම, අධිපට්ඨානය, ඉන්දිපාද, ඉන්දිය ධර්ම ඔය ටික තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි එතෙන් ගියා නෙමෙයි. අපි මෙතන ඉඳලා අතෙන් යන්න හදනවා. හැබැයි දෙකේම තියෙන ආත්ම දෘෂ්ටි. මූලිකව ඕනේ. නැත්තම් මේ නිදහසෙන් යොමු කරන්නේ නැහැ නේ. ඕම නිදහසෙන්ද හොයන්නේ මේකේ කරදරයක් දුකයක් තියෙන නිසා මේ නිවන් දකින්න ඕනේ කියන අදහසන්නේ. ඒක මූලික පදනම. හැබැයි අපි නිවන් දකින්න යන්නේ කාලඟටද? අන්න ඒක තමයි ප්‍රධාන කාරණා. ඒ කියන්නේ නිවන් දකින්න අපි යන්න ඕන මූලික පදනම මේක. හැබැයි අපි තෝරගන්නේ කවුද නිවන් දකින්න යන මාර්ගය? බුදුරණවහන්සේ. එහෙමනම් අපි ඊළඟට අපි දන්න මොකක්වත් නෙමෙයි යමු වෙන්න ඕනේ නැත්තේ. ඒ බුදුරණවහන්සේ කියපු දෙයට යමු වෙන්න ඕනේ. අන්න බුදුරණවහන්සේ කියපු දෙයට යමු වෙච්ච තැනදී අර මූලික ගත්ත අදහස නැති වෙනවා. ඇයි? ටික ටික නුවණ වැඩෙනකොට ඒ ධර්මයත් එක්ක ගත්ත අදහස වැරදි. ඕක කතාන පොරොන්නිසානේ කතා කරන්නේ. ඕක සමාජයක් වශයෙන් ගත්තට පස්සේ ඕක නෑ. කතා කරන්නේ නෑ. මම මේ ළඟදිත් කට්ටියන්නේ කිව්වා මම මේ බණ කියන්නේ සිල් රකින්න එපා කියන එකටවත් මේ විතර නෙමෙයි මේ ඔක්කොම අද ඕන තරම්ව තියෙනවා. ඔව කරන්න ඕනේ සමාජ මේ හැබැයි මේ ධර්මයේ පොඩ්ඩක් හරි ආව කට්ටියක් ඉන්නවා අතර වෙලා. අන්න ඉතින්දයි කතා කරන්නේ. එහෙම නැතුව මේ දැන් මගේ දැන් ඇත්තටම තමයි මට මේ කාටවත් මම කියව තේරෙන්නේ නැහැ. වැඩ කරන මම ඉන්නේ පොඩි ආදුරගේ බනහන්. ඇයි මම කතා කරන්නේ මේක දන්න මේක තේරෙන එතනින් එහා පිළිසකට. එතකොට එතනින් මෙහා කෙනෙක් මේක අහලා උඩින් පල්ලෙන් ගත්තට පස්සේ ප්‍රශ්නයක්. මේ ඉරිස තේරිලා යනවා. ඔව් ඒක ඇත්ත. මෙහෙත් ඉන්නවා දැන් කුලිකක් තියෙනවා. දැන් එන්නේ ටිකක් ඉන්නවා ටිකක්. තේරුම් ගන්න පුළුවන් පිළිස විතරනේ ඉන්නේ. ඔව්. ප්‍රශ්නේ නෑ ඒක තමයි වෙන්නේ. මොනවද කරන දැන් කියලා තියෙනවා ඒක තේරෙනවා. අනිත් එක තව දෙයක් අපට ඇති වෙන්න ඕන. ඕක හරියට ටික ටික ඔය මේ පැත්තට වැටුණාට පස්සේ එයාට දෙන පිපාසාව කියන්නේ නොසන්සිතිච්ච බවක් තියෙනවා. ඉච්චරට මේ අවශ්‍යතාවයක් තියෙනවා. පොදුම ඕනකමක් තියෙනවා. එයාට තමයි මාර්ගය තියෙන්නේ. එයාට තමයි සැබෑම ප්‍රශ්නේ වැටලා තියෙන ධර්ම පොඩ්ඩක් හරි තේරලා තියෙන්නේ. අනිත් කාටවත් තේරෙලා නැහැ. පංචමාසනේ දන්නවා, භාවනා කරනවා, සිත දකින්නවා. ඒ කොච්චර කිව්වත් තේරෙලා නැහැ. තේරිච්ච කෙනාට අන්න අර ගතිය තියෙනවා. මොකද දැන් එයා දන්නවා මේ විතර අලුත් තව ඉදිරියට යන්න පුළුවන්. තව ඉදිරියට යන්න පුළුවන් කියලා මේ එයා තුලින් ඇති වෙනවා. දැන් එකතරම් නතර වෙන්නේ නැහැ. මොකද දැන් අපි හැමෝම කැමති මොකක් හරි කරලා නතර වෙන්න. නතර වෙනවා නම් ඉතින් ආය අපිට කරන්න කායමත් අහන්න ඕනෙත් නැහැ, කරන්න දෙයක් නැහැ. බුදුරණවහන්සේ රහත් වෙනකම්ම ඕන කියලා කියන එකේ තව කට්ටියක් ඉගෙන ගන්න එක. ඉතින් අපි සෝතාපන්න නොවිච්ච කෙනාට කතා කරන්නවත් දෙයක් නැහැ. රහතන් වහන්සේට තමයි ඕනේ නැත්තේ. අනිත් හැමෝටම ඕනේ. තමන්ගේ මාර්ගයේ තම ඉස්සරහට අරගෙන යන්න මේ කල්යන මිත්‍රයන්ගෙන් ධර්මය අහන්න ඕනේ. ඒ කියන්නේ අහන්න ඕන නැති තමන් දන්න දෙයක් ගන්නනේ. තමන් දන්න දෙයක් ගන්න ඕන නම් කරන්න ඕන නම් ආය කායමත් අහන්න දෙයක් නැහැ. එන සෝතාපන්න වෙන්නේ කියන කතා කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම එයා තුල ගොඩනගෙන්නට ඕනේ අවශ්‍යතාව. අන්න අර ඒක තමයි උරුප්පල වෙන්නේ. අපි කාටවත් කියලා දෙන්න බෑ. මේකයි ඔයා කළ යුත්තේ කියලා ඒකාන්තයි. ඒක බුදුරණවහන්සේ කියනවා. ඔයා කළ යුත්තේ මෙන්න මේ කාරණා ඔයා මෙහෙම කරනකොට එහෙම කවුරු හරි කියනවනම් ඒතනම වැරදි. කාටවත් කියන්නේ. හැබැයි අපට පෙන්වලා දෙන්න පුළුවන් බුදුරණවහන්සේ කියපු දෙයට අනුව ඔය කරන එක වැරදි කියලා. බුදුරණවහන්සේ කියන ක්‍රමයට අනුව ඔය කරන එක වැරදි කියලා දේශනාවෙන් පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඔය කරන එක හරි කියලා අපට කියන්න දෙන්න බෑ. මොකද ඒක කියලා දෙන්නේ කොහොමද අපි ඉලක්කයක් කරලා කියලා දෙන්නේ? වැරදි කියලා තේරුම් ගත්තට පස්සේ එයා හරි දේ හොයන්න තමයි තුල තියෙනවනේ. අන්න යෝනිසුමනසිකාරට මාර්ගයක් උත්පාදනය. අන්න ධර්මයේ තියෙන්නේ. ඒ වැරදි කියලා පෙන්වුවට පස්සේ එයා තුලම එන හරි දේ හොයන්න ඕන කියලා වෙනවා. ඒකට තවත් ධර්මයට යොමු වෙනවා. ඒක වන්න ඕනකම තමයි එන්න ඕනේ. රහත් වෙනකම් මොකද තියෙන්නට ඕන. මම දන්නවා කියලා. ඔව්. ඒකම තියෙනවා දන්නා යාගේ මේ යාට උමාවක් තියෙන දයයි තාම කෙලස් තියෙනවා ඒක නැති කරගන්න නේ උත්සාහ කරන්නේ නැහැ. ඒසර යා නොදන්න බව දන්නවනේ. ඒකයි ඉන්නෝ. ඒකනේ නොදන්න බව දන්න ඒක දැනගෙන ඒක ඉස්සරහට යන්න ඕනේ. ඒකටයි ගහන්නේ ඒක නිසා.
අන්න ඒ වගේ තමයි සෝතපන්න වීම සඳහා අපි දන්න රාමුවක් තමයි මේ කාරණා වැරදි කියලා අප තුල යම් ශ්‍රවණයකින් අහන්න ලැබුණොත් එහෙම ඉතින් එයාගේ නිරායස උත්සාහයක් වෙනවා. ඒක ඇත්තටම යෝනිසෝමනසිකාරය කියන එක බලෙන් උත්පාදනය කළ දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි දැන් ඔහොම හිතන්න කියලා උත්පාදනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නොදන්නකම දෙන්නීම තුල අන්න ඒක තුල එයාගේ අන්න ඒක නිහතමානීකමක් දැන් ප්‍රඥාවෙන් අග්‍රේස සාරිපුත්තු සන්නාසෙ නිහතමානීකම බලන්න. තමා තුළට තමා නිහතමානීකමක් තියෙනවා. ඒක අනිත් එක තමයි සාර ඉගෙන ගත්ත එක ඉස්සරහට දාන්න හොඳ නැහැ. හොඳයි. ඒකවත් තමයි බාධා වගේ. ඉගෙන ගන්න සුපිරිසුදු දැනුම. කියන්නේ විදුන් වහන්සේගේ නිර්වචනයම ඒක දාගත්තට කමන්නේ අපි කරගන්න එක වැරදිද කියලා බලන්න. එහෙමයි. හැබැයි අපි කරගන්න එක හරිය කියලා දාගන්න නෙමෙයි. ඒක හරස්කයි. මොකද ඇත්තටම මූලිකම ආරම්භයේ සක්කාය දිට්ඨිය කඩන එකනේ මම නැති බව දකින එකනේ. ඉතින් අපි දන්නේ ඒක හරිය කියලා දාගන්න දනම සක්කාය දිට්ඨිය නෙදී. ගැඩිව ගත්තා. සාමාන්‍යයකට ගැඩිය දාගන්න. ඇත්තටම මේ ධර්මයේ හරිය සුන්දරයි හරියට ඒ පරියායත් කියනකොට මට මේ සාකච්ඡාවේ ගොඩක් වටනවා. මොකද අපි දැනත් එක්ක අර කොග්ගලගේ මහත්තයා හාර අහනවා. එතකොට ඒකත් එක්ක පුදුම විදියට අර දැන් මම නවත්තලා හිටන් තනසර මුල් කීපේ. එතකොට දැන් ඒක විශ්ලේෂණයක් හප වෙනවනේ. හරි වටිනවා ඒකත්. හොඳ ප්‍රශ්නයක්. දැන් අහන්න බය කියන සයනස්නේ දැන් අහන්න බය කියන එක ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. මේ බය තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයකට බය වෙන්නේ නැහැ. බය කියන්නේ මෙහෙම අර දැන් ටිකක් කරේට ගැඹුරු කියන්නේ. අනේ ඒකයි. ඒක ටිකක් කරලා අපි තමයි දහම ඒගොල්ලෝ ටිකයි යලි නිකන් අන්න ඒ වගේ එකක් නේ දැන් එහෙම එකකුත් දැන නිසා ඒක තමයි මත කරන්නේ. නෑ අර මම කොගලගේ මහත්තයාගේ දැන් එක්ක කිව්වසනස් දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වට දැන් මට නම් තේරෙන්නේ අනිත්‍යයි සපයි අනාත්මයි කියන්නේ මේක දුකයි කියන එක එතනට ගැලපෙන්නේ නෑ වගේ නිකන් ආවා. ඒක නමුත් දැන් සමාජයේ හැමතැනම තියෙන මේක නිසා ඒක අහන්න බය වෙනවා. මොකද ඒක අනිත්‍ය කියන එක අන්තර්ගතව තේරෙන පුදුම සොස්වයක් දැනෙන්නේ. ඒකයි දුකයි කියන්නේ කියලා හරි එම්බර ප්‍රශ්නය තමයි. කියන්නේ අනිත්‍යයි කියලා තේරෙදි සැපක් හම්බෙන්නේ කියන එක. එතකොට හතුරක් හම්බෙන්නේ. ඒකත් එක්ක අනාත්ම බව හම්බෙන්නේ. අනාත්ම බව හම්බෙන්නේ නැසනද? අයියේ ඒතකොට මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ කියලා. එතකොට මම තව කාරණාවක් ඔකට ප්‍රශ්නයක් අහන්නම්. එතකොට මේ සැප කියන කාරණාව කාටද හම්බුනේ? සැප හම්බුනේ කාටද? මටනේ. එහෙනම් අනාත්ම දැකලාද? අනාත්මය කල්පනා කරන්න තියෙන්නේ. ආත්මෙටම ගිහිල්ලා. ඒ කියන්නේ සැපයි කියලා හිතුනේ මටනේ අපි අනාත්මය කියලා හිතුවට ඇත්තටම අනාත්මය කියලා හිතිල්ලක් විතරයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඔව් එතන අනාත්මය හම්බෙලා නැහැ. හැබැයි අනිත් පැත්තත් ඒ වගේම අනිත් පැත්තට හම්බෙලා නැහැ. අනිත් පැත්ත හරියට හම්බුණා නම් දුක කියන කාරණාව අනිත් පැත්තෙන් තේරුම් ගන්නවා. ඒ කියන්නේ දැන් ඔය සැප හම්බුනේ Tamanටනේ. දැන් අපි ওই දුක හොයන්නේ මොකටද? කොහොමද? දැන් අපි ওই දුක හොයන්නේ Tamanටමනේ. දුකෙන් මිදෙන්න. ඔව්. පොඩ්ඩක්. නෝකට කිව්වේ අර යදනිච්චන් සම්දුක්ඛංග. අපි දැන් ඉතින් අතරම අර දැන් මම පොගලේ මහත්තයෙක් දැන් අහස් තුනම අනිත්‍ය සංඥා සම්පූර්ණ අවබෝධයකට අවශ්‍යයි. ඒකකල අර මම කියන එක සිවුම්ම අනිත්‍ය කියන කාරණාව අපි හිතන තරණ එකක් නෙමෙයි. කොයිලොඩ ගොඩක් ගැඹුරුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ සම්පූර්ණ හොතකන්නටි දකින්න. ප්‍රඥාවෙන්. හැබැයි ප්‍රඥාවෙන් දකින්නවා සාක්ෂාත් වෙලා නැහැ. සාක්ෂාත් වෙනවා කියන්නේ හේ අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්ම භාවය කියලා කියන්නේ අරහත්ත්වයට නෙමෙයි. අසංකතය කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය ඉක්මවීම. අසංකතේ රහත් වෙනවා කියලා කියන්නේ. එයාට රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් නැහැ. රහතන් වහන්සේ. රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන රහතන් වහන්සේ සංකේත දෙක දගනින්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් ඉන්න මට්ටමේදී ගත්ත වැරද්දකුයි නිත්‍ය සැපරත්නය කියන්නේ. ඒකේ නිවැරදි එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි දැන් ඉන්නේ වැරද්දක. ඒ කියන්නේ අපි විකෘති වැඩපිළිවෙලක හිතන් ඉන්නවා නිත්‍ය සැපයි ආත්මයි කියලා. ඒකේ හරි පැත්ත තමයි. ඒ කියන්නේ අපි ඉන්නවා දැන් අපිට මේ හම්බෙච්ච දේ තුළම හරි දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඕකේ නිදහස් වෙනකොට රහත් කියන්නේ. ඒතරේ දෙකම දෙකම නැහැ.
මම අනිත්‍ය කියනවා නෙමෙයි. ඒකට දෙන්නේ. ඊට විශ්වාස කරන මේ ලෝකේ තියෙන සියුම්ම දේ ලේසි වැඩන්නේ. ඉතින් ලේසි වැඩක් නම් මෙවන්ද මහත්තයා මෙච්චර කාල සංසාරේ එනවද? පොඩ්ඩක් ඒක හිතුවොත් එහෙම මේ සංසාර දීර්ඝත්වයත් එක්ක අපි ඇස් දෙකෙන් බුදු කෙනෙක් දැක්කේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපි මහල්ලා කියන එකට කාටවත් කියන්න බෑ. නමුත් අපට තාම බැරි වුණා. එතකොට කොච්චර කාලයක් ඇවිල්ලා තියෙනවද? එහෙනම් මේ ජීවිතේ මේ වටන හැබැයි අපිට මෙහෙම එකක් තියෙනවා. අපි මේ ජීවිතේ හරි විදිහට යම් කිසි දෙයක් කරගෙන යනවා නම් කවදා හරි අපි නිදහස් වෙනවා. හැබැයි මේ ජීවිතේත් වැරදි දෙයක් නම් කරගෙන යන්නේ නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. අපිට තියෙනවනේ අර ඉලක්කය රාහත් මේ ජීවිතේ හොතපන්න ඕන කියලා. ඒ ඉලක්කය තමයි වැරද්ද. ඒ ඉලක්කේ මූලිකවයි. ඒ කියන්නේ මූලිකව තියෙන්නට ඕනේ ධර්මයත් එක්ක ඉලක්කය අයින් වෙන්නට ඕනේ. මොකද ධර්මයේ තේරෙන්න ඉලක්කය යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එහෙම ඒක ඉලක්කය තියාගත්තොත් ඒකම බාධාවක් වෙනවා නේද? මුලින් අපිට ඒකට යොමු වෙන්න ඒක ඕනේ. ඔව් නමුත් ඒකනේ ධර්මයේ බාධාවක් කියන්නේ ඒක යෙදෙන්නේ නැහැ යට. යෙදෙන්නේ මම මේ ජීවිතේ මැරෙන්න කලින් ඇයි හොතපන්නේ? මමනේ මැරෙන්න හොතපන්නේ. ධර්මයේ තේරෙනකොට හම්බෙන්නේ මම නැති බව. ඉතින් මොකටද මැරෙන්න හොතපන්නේ? මම නැති බව හම්බ වෙනවා නම් ධර්මයේ තේරෙද්දී මැරෙන්න කලින් හොතපන්නේ. අර වංශයේ ඒ කියන වචනේ හරි ගැඹුරින් මේක යෙදෙන්නේ නැහැ කියන එක. ඔව්. ඒක දැන් මම කොහොමද අහලා නැහැ වංශයේ මම ඒක අනුපලබ්බියමාන බුදුරණවහන්සේගේ වචනේ අනුපලබ්බියමාන නොලැබෙනවා. ඒ විශ්වාසයි මම ඒක මුගක් හිතනවා ඒ යෙදෙන්නේ නැහැ කියන තරම තියෙනවා ඉතාම ගැඹුරු තැනක් නේ. ඒක තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න බෑ හේතුඵල නම් තේරෙන්න ගන්න. ඒ යෙදෙන්නේ නැති බව තේරෙන්න ගන්නම හේතුඵල නම් තේරෙන්න ඕනේ. ගින්න නිවිච්ච ගින්න ගැන කතා කරන්න බෑ පත් වෙන ගින්න හොයන්න ඕනේ. අපි නිවිච්ච ගින්නක් අපිට කතා කරන්න පුළුවන්ම පත් වෙච්ච ගින්නක් දැක්කම පස්සේ. හැබැයි නිවිච්ච ගින්න අපිට කොහොමද විවහාර කරන්න පුළුවන්? අර තිබිච්ච ගින්න නැහැ කියලා. අර දර ටිකෙන් පත් වෙච්ච ගින්න දැන් නැහැ. එහෙම නැත්නම් දැන් නැති ගින්න විවහාර කරන්න බෑ. දැන් නැති ගින්න විවහාර කරන්න බෑ. හැබැයි අරින් පත් වෙච්ච ගින්න නැහැ. එහෙනම් නිවිච්ච ගින්න තේරුම් ගන්න පත් වෙච්ච ගින්න තේරුම් ගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි රහත් භාවය නැත්නම් නිවීම මේක තේරුම් ගන්න මේ අපි තුල දැන් තියෙන වැඩපිළිවෙල හම්බෙන්නටම ඕන. ඒක හම්බෙන්නද කවදාවත් අරක තේරුම් ගන්න බෑ. ඒකයි සීක වෙන්නද කවදාවත් නිබ්බාණය පිළිබඳව තියෙන්නේ මඤ්ඤණාවක්මයි. අපි නිවන පිළිබඳව තියන් ඉන්න සියලු දේ අපි දැන් දන්න කෝණෙත් එක්ක හිතන් ඉන්න දෙයක් විතරයි. නිවන කියන්නේ මේ අපි තුල දැන් මේ ලෙඩ වෙන වයසෙන් නැති කරලා ඉන්න තැනක් ඉන්න දෙයක් නෙමෙයි නිවන කියන්නේ. නිවන කියන එකට වෙන නිර්වචනයක් දෙන්න බෑ මේක ඉක්මවීම විතරයි. ඒ කියන්නේ අපිට මේ තැන ඉඳලා ඒකට නිර්වචන දෙන්න බෑ. බෑ. බුදුරණවහන්සේ හැම වෙලේම දුන්නේ සත්‍ය හොයන්න. සත්‍ය මොකක්ද දැන් ප්‍රකට දැන් අපිට ලැබිච්ච දේ. සත්‍ය හොයන්න තියෙන්නේ කල්පනාවක් උපකල්පනයක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සම්පූර්ණ තියෙන සත්‍යයක් හොයන්න නම් අපිට දැන් තියෙන දෙයක් වෙන්නට ඕන. එහෙනම් අපේ දැන් මේ ලෝකේ අපිට ගෝචර දේ තුල වැඩ පිළිවෙල හොයාගෙන යනවා. ආයෙ නිවනක් හොයන්න ඕනේ මේක හොයන් යනකොටම මේකේ හරි දේ හම්බෙච්ච තැන අන්නේ මේක නැවත සකස් නොවීම පිළිබඳව අන්න නෝනේ. ඒකට අර හොඳම උදාහරණ සාහිත්‍ය අංගෙන් කිරිදෝනේ. නේසස් දැන් අංගෙන් කොච්චර ඒකට බුරුලෙන් අපි නොදැන ආව. නිවන කියන එක අරමුණු නොකරගෙන හරි බුරුලෙන් දෙවන වැඩේ වෙනවා නේසස්. ඒක නේසස්. ඒක හොයාගන්න එක ලේසි නේ. දැන් අපි හිතමු මොකද සමහර අය ඉන්නවනේ මේ දාරුකීරිය නන්නේ දාරුකීරිය එකට අහගෙන ආවා සමහර අය ඉන්නවා මේ නිවන් දකින්න කියලා නෙමෙයි හැබැයි බුදුරණස් කියන්නේ අහගෙන ඉන්නවා මොකද කියන්නේ කියලා. අපි හිතමු සුකුමුදු කුෂ්ඨරෝගියා එයා පැත්තක ඉඳලා එයාට වණ කියන්නේ. එයා නිවන් දකින්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි බුදුරණස් කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔව්. කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්නවා. අන්න කියපු දේ තේරුම් ගත්තා. එයා නිවනට යමු වුණා. නිවන් දකින්න හම්බුනේ බෑ. එතන ලොකු එතන ගැඹුරක් තියෙනවා සංඝාරකම නිවන් දකින්න කියලා ඒක ධර්මයට එන්න හේතුවක්. දැන් අපි දාරුකීරිය කුසාසිමකට දාලා යමුනේ ඒකටනේ. නමුත් අරයා යමුන්නේ නැහැ ඒකට. හැබැයි ධර්මයට එනද ආවට පස්සේ ඒකයි මම කිව්වේ ධර්මයේ තේරුණා නම් බුදුරණවහන්සේ ගාවට නම් යමුනේ අර එකක්වත් කතා කරන දෙයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අද ගොඩාක් මේ විකෘතිය මේකට ගොඩාක් හේතුව බුදුරන් වහන්සේගේ බුද්ධ වචනයම භාවිතා කරමින් ඒ කාලේ තිබිච්ච ප්‍රායෝගිකත්වය කරනවා. අන්න ඒකයි මේක රැවටෙන්න ප්‍රධානම හේතුව. රන්නේ තීරයක
කියන්නේ බුද්ධ වචනේ පාවිච්චි කරලා ආලාර කාලාවල අන්න ඒ ප්‍රායෝගිකත්වය කරන්නේ. ආනාපාන සතිය වඩනවා කියලා ආලාර කාලාවල කරන්නේ. නමුත් බුදුරජාණන්සේගේ වචන තමයි ඒක භාවිත කරන්නේ. ඒ නිසා හරි දැන් පංචපාස්කන්ධය දකින්න, හරි දැන් අනිච්ච දකින්න ඔක්කොම ටික කිව්වද මොකද දේශනාවේ? නෑ මම කියපදන කියන්නේ. ඒක හරියම වැදගත්. ඒ බුදුරජාණන්සේගේ වචන ටික පාවිච්චි කරලා ආලාර කාලාවල දෙක කරනවා. ඒ හරියටම ස්කන්ධයේ ඒකෙන් හේතුව බලයෙන් නැතින ඒ මොහොතේ නැතින දෙකම එක වගේ තියෙනවා. ඒතර ප්‍රතිසම්පාද වල ඒතර ඒ වගේ දෙයක් ඇත්තම නිත්‍ය නෑ අනිත්‍යයි. අනිත්‍යයි කියන එක තමයි තියෙනවා කියන එක ඊට පස්සේ ඒක පංචපාස්කන්ධයේ නිතන එක ඒ සිතුවිලි පහළ වෙන එකම දුකක් කියලා ඒතර කියන්නේ. ඒක වෙහසක් කියලා. ඒක නේද වෙහෙස ගතිය මට එතනත් මම කියන කාරණාව යෙදෙනවා. වෙහෙස කියන එක දැන් අපට ඇත්තටම අපි මනින කාරණාවත් එක්ක යන්න නැතුව යන්නට ඕනේ. ඒක ඒ ප්‍රඥාවත් එක්ක යන කාරණාව කියන්නේ. අනිත්‍ය කියන එක තේරුම් ගැනීම කියන තැනම තමයි අපට දුක කියන කාරණාව මේ සකස් වීම කියන එක හම්බ. එහෙම නැතුව අපට හම්බ වුණොත් එහෙම මම පැත්තකින් ඉඳලා මගේ වටහා ගැනීමක් එක්ක හම්බ වෙනවා නම් මට එපා වෙන කරදරයක් හැටියට හම්බ වෙනවා නම් මම මැනලා. මම මැනලා. මැන්නේ මමනේ. මම මනින්න බෑ. මම මැන්න නම් ඒක මට හම්බෙලා තියෙනවා. ඒකයි දැන් අපි හැම වෙලෙම බලනවානේ. මම දැන් කුබල මාත් එක්ක කතා කරා. දුක සහ අනාත්මය තේරුම් ගන්න. හැබැයි දුක සහ අනාත්මය තේරුම් ගන්න කලින් අනිත්‍ය කියන එක තේරුම් ගන්න ඕන. අනිත්‍ය තේරුම් ගත්ත තැනදී දුක අනාත්මය තේරුම් ගන්න ආයි කතා කරන දෙයක් නෑ. මොකද ඒකට හේතුව මේක හා බැඳලා තියෙනවා. හැබැයි දැන් අපට මෙහෙම එකක් හම්බ වෙනවා. දුක කියන කාරණා විශේෂයෙන් දුක සහ අනාත්මය කියන එක අනිත්‍යත් හම්බ වෙනවා. අනිත්‍යත් යම් මට්ටමකට අපට හම්බ වෙනවා. ඒකට සාපේක්ෂව දුකකුත් අපට හම්බ වෙනවා. ඒකට සාපේක්ෂව අනාත්මකුත් අපට හම්බ වෙනවා. ඒ නිසා අපට මෙන්න මේ කාරණා තුන වැටුණාගෙන හම්බ වෙනවා. හැබැයි මේ කාරණා තුන මේක හරියටම වැටුණා නම් එයාට කියන්නේ කවුරු කියලාද? සෝතපන්න. හැබැයි එකක් වැටුණා නම් අනිත් දෙක වැටෙන්න නැද තියෙන්නේ නැහැ. හැබැයි අර පොටසක් තේරලා එකක් වැට නැත්නම් ඒකත් වැරදි. අනිත්‍ය දැක්කනම් තේරුම් ගත්තනම් හරියටම දුක අනාත්ම තේරුම් ගන්නවා කියලා සෝතපන්නයි. එහෙනම් අපි හැම වෙලේම බලන්න මම අර කිව්වේ එකයි ඉස්සෙල්ලා අපි තේරුම් ගත්ත කාරණා අඩුවක් හම්බෙන්නේ. එතනදී තමයි අපි විමර්ශනයකට යන්නේ. මොකද අපි තේරුම් ගත්තා නම් ඒ කාරණාව හරියටම අපට අවබෝධ වුණා නම් ආය අපට වෙන කායිමත් අහන්න දෙයක් නැහැ. සමහරවිට පංචභාස්කරණයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා තියෙනවා නේද? එහෙම කරන්නේ. ඒක නෙමෙයි දැනෙන්නේ. ඒක මෙහෙමයි අපට මුලින්ම අපි තේරෙන දේ අනිවාර්යෙන් කරන්න ඕන. මොකද ඒක කරන්න අපිට එතනින් හරියන්න බෑනේ. ඒක අපි මුලින්ම අපිට තේරිච්ච පංචභාස්කරණයේ රූපේ මේකයි කියලා අපි හොයාගෙන යනවා. හැබැයි හොයාගෙන යනකොට අපි දැන් ඊළඟ එකක් කරන්න අදහසකින් නෙමෙයි කරන්න ඕනේ. දැන් අපිට හැම වෙලෙම තමයි මේක කරලා ඉවර අනික් කරන්න ඕනේ කියන්නේ. එහෙම දැන් හැම ප්‍රායෝගික පුරුදු කිරීමකම අපිට තියෙනවා ඊළඟ දෙයට ආය යනවා කියලා. ඊළඟ දෙයට යන්න නෙමෙයි තියෙන්නේ. අපි හරි දේ මූලිකව කරපු දේ හරියටම කරගෙන යද්දී අනික් කාරණා හම්බ වෙනවා. අනිත් දුක් අනාත්ම තේරුම් ගත්ත කෙනාට වෙනින් වශයෙන් වඩා ගන්න පුළුවන්. ඒක තේරුම් මට අවබෝධ කරගත්ත කෙනා හොතපන්න කෙනාට. අනිත් කෙනාට හැමතැනම බුදු දේශනාවේ ඕන තැනක් අධ්‍යයනය කළ බලන්න. බුදුන් වහන්සේ කොතනකවත් දුකෙන් සහ අනාත්මයේ දුක් සංඥාය වඩන අනාත්ම සංඥා වඩන්න කියලා මූලිකයට කියන්නේ නැහැ. හැබැයි දුක් සංඥා අනාත්ම ලක්ෂණ සූත්‍රය කතා කරන්නේ හොතපන්න වෙච්ච අයට. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සාමාන්‍ය කෙනෙකුම කතා කරන්නේ. පස් දෙනාම හොතපන්නයි. එයාට කතා කරන්නේ. අනාත්මෙන් පටන් ගන්නවා. රූපම් බික්ක අනාත්තා කියලා. හැබැයි හොතපන්න. නෑ ඔක්කොම හොතපන්නේ මේ දේශනා කරන්නේ සෝවාන් පුද්ගලයන්ට. ඔව් මේ කියන්නේ මේ ධම්මචක්කෙම පළවෙනි සැරේ කරන්නේ ධම්මචක්කෙම කිව්වා කියනවනේ මේ මාස එකමාරක් සාකච්ඡා කරා කියලා. ඒකෙන්ම හොතපන්නේ. ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒක සෝතාපන්න මහා වග්ගය තියෙනවා. මහා වග්ගය තියෙනවා. අතන තියෙන්නේ අනත්ත ලක්ෂණ විතරක් කියනකොට තියෙන්නේ කොණ්ඩඤ්ඤ තාපස විතරයි. නමුත් මහා වග්ගය තියෙනවා මේ දෙන්නෙක් ඉන්න බාදනවා තුන් දෙනෙක් කියනවා. අන්න ඒ විග්‍රහය මහා වග්ගය තියෙනවා. එතකොට ඒකේ විග්‍රහ කරනවා ඒ අනත් ධම්මචක්කෙන්ම කට්ටම හොතපන්නේ. මහා වග්ගයේ ඒකේ ධම්මචක්කය කියලාමද තියෙන්නේ? ඔව් ඒ කියන්නේ සූත්‍රෙම තියෙනවනේ.
ඊට පස්සේ තමයි සෝතපන්න වෙච්ච අයට අනාත්ම ලක්ෂණ ඊට පස්සේ ඒ කියන්නේ මහා වර්ගයේ තියෙන්නේ සම්පූර්ණයෙන් කිරණ පාන දක්වම නෑ ලොකු ප්‍රමාණික බුදුරණන් සම්බුද්ධත්වයේ ඉඳලා පිළිවෙල විග්‍රහය තියෙන. කියන්නේ මූලික පිළිවෙල සියලුම විග්‍රහය සාමාන්‍යයෙන් චාරිත්‍ර සානාස්ලාගේ තියෙනවා, කාශ්‍යප මහ රහතන් වහන්සේගේ තියෙනවා. ඒ මූලික කට්ටියන්ගේ විග්‍රහය ඔක්කොම ටික මහා පාළි තියෙනවා. එතකොට අර අතන ධම්මචක්කයේ එක තමයි අර කට්ටියටම මාසෙකමාරක් තිස්සේ දෙන්නෙක් ඉන්න බාදන තුන් දෙනෙක් වෙනවා. ඒ විග්‍රහයත් එක තියෙනවා. ඊට පස්සේ තමයි එයා රොතපන් උනා කියලා පස්සේ තමයි මේ අනතරක සුටි කරන්නේ. ඊට පස්සේ නම් රොතපන්. ඒකට තමයි අර මේක දෙන්නලා අනකොට තේරුම් අරන් අය නිට්ටයද අනිත්‍යද නෙමෙයි අර මූලික ටික නිට්ටයද අනිත්‍යද කියන අහන එක නම් හරි මුල් කෙනාට. නමුත් මුලින්ම රූපම්බික අනත්තකෙන් පටන් ගන්න. ඒ කියන්නේ නිට්ටයද අනිත්‍යද පටන් ගන්න ඊට පස්සේනේ. නමුත් මූලික කෙනාට හැමදාම තුනට පටන් ගන්න නිට්ටයද අනිත්‍යද කියන විග්‍රහයත් එක්ක. නමුත් අනත්ත ලක්ෂණ සූත්‍රයේ මුලින් වෙන විග්‍රහයක් තියෙනවනේ. රූපම්බික අනත්තකෙන් පටන් ගන්න. නිට්ටයද අනිත්‍යද අහන්නේ නැහැ. ඊට පස්සේයි පටන් ගන්නේ රූපේ නිට්ටයද අනිත්‍යද කියලා පස්සේ කතා කරන්නේ. නමුත් අනිත් හැම දේශනාවක් එක්කම කතා කරා මූලික දෙයට පටන් ගන්නේ රූපේ නිත්‍යදායිත කියන විග්‍රහයත් එක්කනේ. නමුත් මෙතන පටන් ගන්නේ රූපම් බික්ක අනත්තා කියන. වේදනා බික්ක අනත්තා කියන පටන් ගන්න. ඒ අනාත්මයමයි මුලින් ඉස්මතු කරලා පෙන්නන්නේ. නමුත් අනිත් කිසිතැනක දුන්නාම අනාත්මය ඉස්සලා ඉස්මතු කරලා අනිත්‍ය කතා කරන්නේ. නමුත් මෙතන අනාත්මය කතා කරනවා ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනම කතා කරනවා. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයන් නිසා. සෝවාන් ආයත. මේ මූලිකව කතා කරන හැමතැනම තියෙන්නේ අනිත්‍ය භාවය, දුක් භාවය, අනාත්ම භාවය. මොකද අර මේක තියෙනවා මොකේද මේ අත්තත්ත සූත්‍රයේ සම්මිතිකේ 4 බ්‍රාහ්මණික කැවිලා අහනවා බුදුරණවහන්සේගේ ආත්මයක් තියෙද කියලා. නිහඬ. ආත්මයක් නැද්ද? නිහඬයි. ඒ බ්‍රාහ්මණය ගියාට පස්සේ බුදුරණවහන්සේ ආනසානස අහනවා ඇයි උත්තරයක් දුන්නේ නැත්තේ? ඒක දැන් ආනසනස් කියන්නේ ධර්මයේ දැක්ක කෙනෙක් ඒත් උත්තර දුන්නේ ප්‍රශ්නයක් නේ. ඊට බුදුරණාහි අහනවා ආත්මයක් තියනවා කිව්වොත් මගේ ධර්මයට ගැලපෙනවා මං කියන ධර්ම. ගැලපෙන්නේ නැහැ. ඒතකොට ඒ උත්තරේ වැරදිනේ කොහොමද? ආත්මයක් තියනවා කියන උත්තරේ වැරදි. ආත්මයක් නැහැ කිව්වනම් එයා ගන්නවා කියනවා ඉන්නා වූ කෙනෙක් නැති බව. ඒ නිසා කිව්වා එයාට අනාත්මක උත්තර දුන්නා. ඒ දෙකටම උත්තරයක් දෙන්න බෑ. මොකද එයාගේ දැන් ඒක අනිත් අයට ගෝචර නැහැ. ඒක අනිත් අයට කියන්න බෑ. දැන් බුදුරණවහන්සේ දකින්නෝනේ යාගේ ස්වභාවය. මේ උත්තර දෙන්න බෑ කියලා. දැන් තාත්තේ කියසනසේ බ්‍රාහ්මණයෙක් කියනවා. දැන් බලන්න තව සුසුත් මට මුල් කාලේ නම් ඔබ හිතුණා. සමහර සූත්‍ර දේශනා තියෙනව නේද? මට ඒ කට්ටිය නම් මතක නැහැ. ඔය පුරුෂයන් මනින්න බෑ කියලා එක බ්‍රාහ්මණයෙක් කියන්නේ අශ්වයා නම් මනින්න පුළුවන්. අශ්වයාගේ හැසිරීමේ ඊට පස්සේ මේ කට්ටිය මේ වගේ පුළු ගානක් ඇසුරු කරත් ඔව් පුද්ගලයා වටින්න බෑ කියලා මේ මොකක්ද යාගේ මතක නෑ බ්‍රාහ්මණයා බුදුරණවහන්සේ කියන පොඩ්ඩක් කෙනගෙන ගොත පන්නනවා කියලා. ඊට පස්සේ ඉතින් බුදුරණවහන්සේ තිබ්බන් නවත්තගෙන කියන්නේ. ඔන්න ඔය කාරණා මට ඒ දවස් හිතුණා. තව පොඩ්ඩක් කියලා හිටියනම් ගොත පන්නනවා කියලා බුදුරණවහන්සේ ගියාට පස්සේ කියනවා. ඉතින් තිබ්බනේ බුදුරණවහන්සේ නවත්තගෙන. මට ඒ කාලේ හිතුණා ඉතින් එච්චර හැකියාවක් තියෙන බුදුරණවහන්සේ ඇයි මේ එයා නවත්තගෙන මේ ඊට කිව්වේ නැත්තේ? නමුත් එයා තුල ගොඩනැගෙන්නට ඕනේ හැකියාව. ඒ අපි දැන් අපි හිතුවා දැන් ඔය කට්ටියන්ට ඕන ඉක්මනට හදපන්න කියලා වණහනවා. නමුත් කිව්වට තේරෙන්නේ නැහැ. ඇයි? ඒ අදාළදී එයා තුලින් එන්නට ඕනේ. එතකොට අර ඒ අවස්ථාව තුළ එයාට ඒ කාරණා ඇවිල්ලා තිබෙන්නේ නැහැ. හැබැයි තව ටිකක් හිටියනම් ඒ කාරණා එයාට එනවා. හැබැයි බුදුන් වහන්සේ කියලා නැවැත්තුවා නම් ඒත් එන්නේ. ඒ දැන් එයාට වෙන ඉලක්කයක් යනවනේ අපෝ. ඒක උපද්දවන්න බෑනේ. බුදුන් වහන්සේට බෑ. ඒ බුදුන් වහන්සේ දකින්නවා සමහර කට්ටිය බුදුන් වහන්සේ ළඟට නාවත් බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ. එයාලගේ බුදුන් වහන්සේ දකිනවා මේ හැකියාව තියෙනවා. ඒ නිසා කියලා කියනවා. අරයා බලන්නේ නැහැ. අරයා එතන හිටියත් දැන් කොසල් රජු ඔච්චර ළඟින් ඇසුරු කළා. බුදුන් වහන්සේ මොනවා හෝ උපරට්ටිය දාන්න තිබ්බනේ. උපරට්ටියත් එක බෑ. දෙව්දත් නෑ බුදුන් වහන්සේ ඒ කියන්නේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දැන් දෙව්දත් කෙනෙක් කොච්චර බැලුවා කියනවද? නොබලා ඉන්නේ. ඒක තමාසුල ඉන්න යෝනිසෝමනස්කාරය උපද්දවන්න බෑනේ. කාටද උපද්දවන්න බෑ. මෙහෙම කරන්න කියලා කියවන්න. සායනාස් එතකොට අනාත්ම ලක්ෂණ කියන්නේ සෝවාන් ආයතන මේක දේශනා කරන්නේ. ඒකේ පටන් ගන්නේ රූපම්බික්කය අනාත්ම. රූපය කියලා අනාත්ම භාවයේ ලක්ෂණ ටික නේද ඊළඟට මේ කියන්නේ. අනිත් දුක අනාත්මත් එක්කද? ඔව්. ඒකමයි.
අනාත්ම ලක්ෂණ කියලා නම ඇවිල්ලා තියෙන්නේ. ඒක හරියට. එහෙනම් මොකද අනිවාර්යයෙන්ම අනාත්ම බව මේකත් එක්කනේ හම්බෙන්න තියෙන්නේ. අනාත්ම බව හම්බෙන්න තියෙන්නේ ඒකත් එක්ක. ඒ කාරණාව හරි. අනාත්මයේ තියෙන ලක්ෂණ ටික තමයි විග්‍රහ කරලා පෙන්නන්නේ. මොකද අවසානයේ ප්‍රශ්න මේකම අහන්නේ ආත්ම වශයෙන් ගැඹුරු දුසුදු කියලානේ අහන්නේ. ප්‍රශ්න ඔක්කොගෙම අහන්නේ. ඒතර අනාත්ම භාවය තමයි ප්‍රකට කරන්නේ. දැන් අනාත්මය කියන කාරණාව යාළුවාට ප්‍රකට කරන්න ඒ කට්ටියන්ට ප්‍රකට කරගන්න හේතුව දැන් මූලිකව කෙනෙකුට මේ විග්‍රහයත් එක්ක දීලා අර මූලික දේ කතා කරන්න යන්න පුළුවන්. නමුත් දැන් මෙයාලාගේ තියෙන නුවණත් එක්ක මේ කට්ටියන්ට මේ අනාත්මය කියන කාරණාව ප්‍රකටයි. ප්‍රකටත්වයත් එක්ක දැන් අනාත්ම ප්‍රකට වුණාට මේ සංකෘති ලක්ෂණ ප්‍රඥාවෙන් තේරුණාට අරහත් වෙනපත් වෙනකම් මේක දැක්කද මේකේ ලක්ෂණ ටික තව ටිකක් කියනකොට ඒක ප්‍රකට නැහැ. ඒ ඉදිරියට යනවා. ඒකනේ මේ අර ක්‍රෝසාකාරයෙන්ම කියන්නේ. එහෙම ඔය ලක්ෂණ තුනමනේ හැම එකම දකින්න තියෙන්නේ. හැමතැනම දකින්න ඔය රහත් වෙනකම්ම තියෙන ඕකනේ වෙන දෙයක් නෙමෙයි. හැබැයි රහත් වෙනකන් දකින්න අදාළ මූල මට්ටමක් මෝරනවනේ. එතකොට නම් මූලික තිබිච්ච කාරණාවට එහා ගිහිම මේරිලා තව දුරටත් ඒ කාරණාව එකමයි කරන්න සීල සූත්‍රය තියෙන්නේ. සීල සූත්‍රය තියෙනවා සිල්වන්ත කෙනා කල යුත්තේ මොකද්ද? ඔන්න ඒකේ ලස්සන කාරණාවක් ගන්න පුළුවන්. සිල්වන්ත කෙනා කල යුත්තේ මොකද්ද නිවන් දකින්න? සිල්වන්ත කෙනා. සිල්වන්ත වුණාම නිවන් දකින්නේ නැහැ. සිල්වන්ත කෙනා මොකද්ද කල යුත්තේ කියලා අන්න විග්‍රහ කරනවා පංචමාස්කන්ධයේ උදේවය. ඊළඟ මේ සෝතාපන්න කෙනා මොකද? එයා එහෙම කරා සෝතාපන්න වෙනවා. සෝතාපන්න කෙනා මොකද්ද කල යුත්තේ? අන්න විග්‍රහ කරනවා පංචමාස්කන්ධ උදේවය. සකදාගාමී කෙනා මොකද්ද කල යුත්තේ? එයත් ඒක. අනාගාමී කෙනා එයත්. එතකොට එහෙනම් බලන්න හැමෝම කරලා තියෙන එක. ඉතින් එකපාරක් කරා නම් ඉවරනේ. එකපාර කරන්නේ ඔක්කොම නිකරනේ. නමුත් එහෙනම් එතනින් එහා යමු වෙන්නේ යාලා නුවණක් වැඩිලා තියෙනවනේ. නුවණ වැඩිවීමට යම් කිසි මට්ටමක් අවශ්‍යයි. එහෙනම් ඒ කාරණාව අරකින් ඒ අනාත්ම භාවයේ කියන කාරණාව තවත් ඉස්මතු වෙන්නේ අර බුදුරණවහන්සේ අනාත්ම භාවයේ ප්‍රකට කරලා අර මේ ත්‍රිලක්ෂණය විග්‍රහ කරලා පෙන්නනවා. තවත් ඒ තමන් තවත් දැන් අනාත්මය කියන කාරණා තේරුම් ගත්ත එක උලුක් කරලා පෙන්නන අනාත්මයේ ලක්ෂණය මොකද්ද කියන එක. එතනම දැන් තේරෙනවා දැන් සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන අනාත්ම කියන එකක් තේරුම් ගන්නනේ. ඔව්. හැබැයි ඒ උනාට තව ඒක ආයෙම කතා කිරීම තුල තව ඉස්සරහ. ඒ අස්මානේ තියෙනවනේ. අස්මානේ තියෙන නිසානේ ඔය ඉදිරියට තවත් ඔය කාරණාම යන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒක කතා කිරීමෙන්ම තමයි තමත් ඒ සම්බන්ධයෙන් තියෙන තේරුම් ගැනීම වැඩි වෙන්නේ. නැත්තම් කවදාවත් මේ තේරුම් ගැනීමට යොමු වෙන්නේ ඕකම තමයි කතා කරන්නේ. ඕකම තමයි ඉතින් අර හැම පරයයක්ම යන්නට ඕනේ දැන්. අපට ප්‍රඥා මට්ටමානුව දකින්න විදිහ වෙනස්. දකින්න විදිහ වෙනස්. මොනදේ කතා කරලා තේරුම් යන විදිහ වෙනස්. අනිත් දැන් ගොඩක් කටිය හතිපට්ටන ඉතලක් ඇති හතිපට්ටන ඉතල. හතිපට්ටන හරියට කරගන්න ඕනේ. ඒක අනිත්‍යව කොයි. ඒකට රිලැක්සේෂන් තේරුම් ගන්න හැබැයි මොකුත් ඕනේ. හැබැයි රිලැක්සේෂන් තේරුම් ගන්න අනිත්‍ය කරගන්න ඕනේ. ඒ හතිපට්ටන කියන්නේ ওই ටිකම තමයි. ওই ටිකම තමයි කියන්නේ. සම්වේ ධර්මානුපස්සී කියනකොට. යතෙන්ට නෙමෙයි. කොහෙන් ගියත් මේ ධර්මයේ සාරය එකයි. හැබැයි අපේ නුවණ වර්ධනය කරගන්න අපි දියුණුවක් කරා යන්න අපිට මේ හැම දෙයක්ම ඕනේ. දැන් පුතුල්ලපන්තක ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ ඒකට. ඇයි හසලේ පුරුදු කරගෙන ආවා. අදාළ බුදුරණවහන්සේ කිව්වම ඒ අදාළ දෙයටමනේ කියන්නේ. දැන් අපිට කියප එක නෙමෙයි මේකක්වත්. එකයි කියපු දේවල්. එතකොට හැබැයි මේකක්වත් වැරදි නෑ. ඒකයි මම ගොඩාක් දේශනා කරනකොට මම කියනවා කාරණාව එතන පරිසරය බලන්න ඕනේ. දැන් අපි ඒ කෝණෙත් එක්ක බැලුවොත්නේ අපිට ඒ කියපු කාරණේ අර්ථ ගන්න පුළුවන්. අපි දන්න වෙන කෝණයක් එක්ක බලන එකත් අපිට කියපු කාරණේ අර්ථ ගන්න බෑ. එතන මේ කෝණේ එක්ක බැලුවොත් අන්න කියපු කාරණා අර්ථ ගන්න පුළුවන්. සමහර කරුණු තියෙනවා සමස්තයක් වශයෙන් තියෙන කාරණා. සමහර කාරණා තියෙනවා ඒ අවස්ථාන කෝලව ඊට අදාළ කියපු කාරණා. ඔන්න දැන් මට දරුවත් මහත්තයා පුදුවල සාරසූත්‍ර කරමු කියලා කිව්වා. දැන් මේක ප්‍රශ්නයක් කියලා. මොකක් පස්සේ කරමු කියලා. අන්තරාභවයේ සංසේතක අත්‍යවම හරියට අපි සතිපට්ඨාන වඩන්නට හරියට කරන එක දැනගන්න ඕනේ සර්. ඒක හැමතැනම සංසේතක කරන්නේ අත්‍යවම සතිපට්ඨානේ. ඉතින් මේ පොඩ්ඩක් කියනවා එහෙම කරන වැඩ පිළිවෙලක් එක්ක තියෙන තැනදී
ඉතින් ඇත්තටම අපි කැමති කෙනෙක් පොඩක් ගිහිල්ලා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔය වැඩ පිළිවෙලම නම් වෙන්න කරන්න තියෙන්නේ. අපඩක් පසෙන්ද ගිහිල්ලා ඒ වැඩ පිළිවෙල කරනවා කියන අපිත් නිවන් දකින්න. එහෙනම් කිසිම මේකක් නැහැ මේ අපි නිවන් දකින්න අදහස් නැති කට්ටිය අතහැරලා දකින්න අදහස් කැමති කට්ටියන්ට මේ මධ්‍යස්ථානයකට ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්. ඒ ඉතින් වැඩ පිළිවෙල එහෙම කියලා දෙනවා. කිව්වා තේරුම් ගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙකුට හේමන්ත මහත්තයාට නිවන් දකින්න මට කියලා දෙන්න බෑ වැඩ පිළිවෙල. මට කියලා දෙන්න බෑ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා දෙන්නත් බෑ. වෙන කාටවත් කියලා දෙන්න බෑ. බුදුරණවහන්සේගේ වචනේ විතරමයි ගන්න පුළුවන්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්ව යුත්තේ බුදුරණවහන්සේගේ වචනේ. ඒකත් එක්කයි ගන්න තියෙන්නේ. ඒ බුදුරණවහන්සේට නම් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හේමන්ත මහත්තයාගේ අදාළ දේවල් වැරලා තියෙනවා. වැරලා තියෙනවා නම් බුදුරණවහන්සේට පුළුවන් හේමන්ත මහත්තයා දැක්කලා දෙන්න. වෙන කිසිම මාධ්‍යස්ථානයක කිසි කෙනෙක් ඒවත් එක්ක කරන්නේ නැහැ. බුදුන් හරිපුත් සන්නසල වෙනම හරිපුත් සන්නස ඔය කවුරුත් නැහැනේ. ඉතින් හරිපුත් සන්නසල දෙයි නම් කවුරු කියන්නේ කරන්නේ? හරියට කියලා දුන්නේ හරියට කරනවා කියන එක තියෙන්නේ නැහැ. ඔව් හරියට කියලා දුන්නේ කියන්නේ එහෙමනේ හරියට කියලා දෙන්න බෑ. කියලා කිව්වොත් උදාහරණ මෙයා කියලා තියෙන්නේ කියලා කිව්වේ. ඔව් ඒක කාටවත් මම කියන්න බෑ. බාරණ විදිහේ අර කොහොම කරනවද කියලා ඒක දැන් ස්වාමීන් අපි දැන් තුන් දෙනෙක් කියනවා තුන් දෙනාටම හරියටම කියලා දෙන්නේ. නමුත් එක එක්කෙනාගේ ඒක වැටීමක් වෙන්නේ පස්සේ නිසා. ඒ කෙනා වැටීමත් එක්ක තමයි කතා කරන්නේ. දැන් 8යි. මොකද මට පාන්දර නැගිටින්න ඕනේ. වහන්සේ පාන්දර ඉලසටහනක්